කලින් සෙෂන් එකේ අන්තිමට කරපු මම লীලා දුන්න ගානේ අවසාන කොටස කරන්න යන්නේ ඒකේ අර උපලේඛනයේ පිළිල කරන්න කිව්වා. ඒක හදාගෙන ඉවර වෙලා වෙන්නේ නැති ඕක බලන්න නැති. තව ගණන් දෙක තුනකුත් දුන්නා හදන්න කියලා. ඊට පස්සේ තමයි මේ ටික බලන්න කිව්වේ. right. බලමු. ඒ ගාන මතකද බලන්න කටින් මම ලියලා දුන්න ගාන අපි භාගයක් හැදුවා. වාරිකේ වටිනාකමත් අපි ගත්තා. වාරිකේ වටිනාකම 69578යි. right. පටන් ගමු. මේ වගුවත් මං හිතන්නේ ගැහුවා කලින් සෙෂන් එකේදී. මේ දින වගුව බලමු. මාසේ 1 ණය මුදල මිලියන 2.5යි කියන්නේ ලක්ෂ 25යි. කොහොම දාමුකෝ? right. පොලිය ලක්ෂ 25ට 100ට 1.25යි. මාසික පොලිය තිස්සෙක්දාස් 250යි. වාරිකේ 69578යි. අපි කලින් සෙෂන් එකේදී ඒක හෙව්වා. ණය මුදලින් ගෙවන කොටස. එහෙනම් මේ වාරිකයේ තුල මේ පොලිය අඩංගු වෙනවා. මේකෙන් මේක අඩු කරන්න. right. මාසේ අවසානයේ ණය ශේෂය කීයද? මෙන්න මේ ණය මුදලින් මෙන්න මේ ප්‍රමාණය විතරයි අඩු උනේ. 25 ලක්ෂයෙන් 38328ක් අඩු වුණා. right. ඔන්න පළමු මාසයේ අවසානයේ ණය ශේෂය. ඕක තමයි දෙවන මාසයේ ආරම්භයේ ණය ශේෂය. මෙන්න දෙවන මාසෙට පොලිය. සියයට 1.25. දෙවන මාසයේ ගෙවන වාරිකය
69,578යි. ඔය වාරිකයේ තුල මෙන්න මේ පොලි අඩංගුයි. ඔන්න ණය මුදලින් ගෙවන කොටස. එහෙනම් මාසේ අවසාන ණය ශේෂය කීයද? මාසේ ආරම්භයේ ණය ශේෂය මෙන්න. මෙන්න මේක අඩු කරන්න. Right. ඒක තමයි මෙතනට එන්නේ. ඕකට තමයි තුන්වෙනි මාසයේ පොලි අය කරන්නේ. යම් මාසයක පොලි අය කරන්නේ මේ මාසයේ ආරම්භයේ තිබිච්ච ණය ශේෂය. ඔන්න පොලිය. වාරිකය මේක වාරිකය. ණය මුදලින් ගෙවන ප්‍රමාණය අර පොලිය අඩු කරන්න. 30,286ක්. තිස්නමදා 292යි. එනම් මාසේ අවසාන ණය ශේෂය. right. ඔය ෂෙඩියුල් එක මාස 48ටම දිගටම හදලා තමයි පෙන්වන්නේ. මේමයි අපි ණය ගෙවා දාන්න වෙන්නේ කියලා. හරි. මම තව ගණන් ටිකක් හදන් එන්න කිව්වා 47 48 49. ඊට කලින් අපි 52 හදලා ඉමු. දැන් ගන්න 52. කියවන්න. ඒ ෂෙඩියුල් එකේ ඒගොල්ලෝ ලාවට ගහලා දීලා තියෙනවා. මාසය, මාස වාරිකය, ප්‍රාග්ධන අය කර ගැනීම. ප්‍රාග්ධන අය කර ගැනීම කියන්නේ ණය මුදලින් ගෙවන කොටස.
ණය ශේෂය. පළමු මාසයේ දෙවෙනි මාසයේ දීලා තියෙනවා. මොනවාද අපෙන් අහන්නේ යට කියවන්න? යට කියවන්න. ප්‍රකාශිත වාර්ෂික පොලි අනුපාතිකයේ කීයද කියලා අහනවා. කොහොමද? මෙන්න මාසය 1 2 මම පොඩ්ඩක් ලියා ගන්නවා. මාස වාරිකය මාසික වාරිකය බොහෝ විට සමානයි 146යි 875යි. ප්‍රාග්ධනය අය කර ගැනීම. හැත්ත එකයි 875යි. හැත්ත දෙකයි 953යි. සත 12යි. ණය ශේෂය ඒකෙන් මාසයේ අවසානයේ ණය ශේෂය. මෙතන ලියලා තියෙනවා පළමු මාසයේ අවසානයේ කියලා ලියලා තියෙනවා. 49 28 125යි. හතලිස් අටයි 55 172යි. right. අපෙන් අහනවා පොලි අනුපාතය වාර්ෂික පොලි අනුපාතය හන්නේ මාසික හොයාගත්තොත් ඇති. කොහොමද? මෙන්න මේ මාසේ එක අවසානයේ ණය ශේෂය ඒක තමයි දෙවෙනි මාසේ ආරම්භයේ ණය ශේෂය වෙන්නේ. ඒකට යම් පොලි ප්‍රතිශතයක් හෙව්වම තමයි පොලිය එන්නේ. දෙවෙනි මාසේ පොලිය කොහොමත් අපිට හොයාගන්න පුළුවන්. මොකද ණය මුදලින් අඩු කරගත්තේ මෙච්චරනේ. නමුත් වාරිකයේ මෙච්චරක් ගෙව්වා. මේ දෙක අතර තමයි පොලිය. දෙවන මාසේ අවසානයේ දෙවෙනි මාසෙට පොලිය එන්නේ ණය මුදලින් කැපුණේ මෙච්චරයි. හැබැයි වාරිකයේ මෙච්චරක් ගෙව්වා. මේ වාරිකයේ තුල තියෙන පොලියත් පොලියෙන් මේ වාරිකයෙන් මේක අඩු කරාම එනවා පොලිය. ලියා ගන්න එකෙන් එක අඩු කරලා ඉස්සලා ලියන්න මෙහෙම. දෙවන මාසය සඳහා පොලිය දෙවන මාසයේ සඳහා පොලිය right. ඒ පොලිය ගණනය කරන්නේ මේ පළමු මාසයේ අවසාන ණය ශේෂයට. ඕකට තමයි පොලිය අය කරන්නේ. අපි ලියමු
මාසික පොලි අනුපාතය 100ට R නම් යටින් ලියන්න දෙවන මාසයට පොලිය දෙවන මාසයට පොලිය සමානයි කොහොමද මෙන්න මේකෙන් ඔය තියෙන පළමු මාසයේ අවසන් අය ශේෂය 4,92,881,250 කීයද මන් දන්නේ 49,28,125න් 100ට R ඔන්න දෙවන මාසයට පොලිය ඕක සමානයි අපි අර උඩ හෙවපු 73,921යි 788ට යටින් ලියන්නෙම නිසා මේක ආන්නෝ right R හොයන් එකයි දශම පහයි 100ට ගාන පස්සේ දාන්න 100ට කෑල්ල වෙනම දාන්න ඉතා ඉක්මනට විනාඩි දෙකෙන් හදන්න ඕන ගානක් මම මේ ගොඩාක් කැරකුණා හැබැයි ඉතින් ඔහොම තමයි කරන්න වෙන්නේ ඔන්න පොලි අනුපාතයේ මාසික යටින් ලියන්න ඔතනට එන්නකෝ right යටින් ලියන්න වාර්ෂික පොලි අනුපාතය මේක 12න් වැඩි කරන්න 18යි වාර්ෂික පොලි අනුපාතය 18යි right දැන් අපි කරනවා 47 වෙනි ගාන 47 වෙනි ගාන කියවන්න මම ඒ ගණන් ටික මේ සෙෂන් එක පටන් ගන්න කලින් ගිය සෙෂන් එකේ අන්තිමේදී කිව්වා කරන් එන්න කියලා දැන් කරගෙන ආවිල්ලා ඇති රුපියල් 50000ක ණය මුදලක් අවුරුදු දෙකමාරක් තුල 12ක වාර්ෂික පොලි අනුපාතයක් යටතේ සමාන මාස වාරික වලින් ගෙවීමේ එකඟතාවය මත ලබා ගන්නා ලදී. මාස වාරිකයේ වටිනාකම කීයද? right. ගාන පටන් ගන්නෙ කොහොමද? පටන් ගන්න මාස වාරිකයේ රුපියල් x බැගින් යයි සිතමු. මාස වාරිකය රුපියල් x බැගින් යයි සිතමු.
යටින් නෑ එතනම ලියන්න. එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් 50,000ට සමාන වේ. දැන් අඳි මාස දෙකමාරක් අවුරුදු දෙකමාරක් කියන්නේ වාරික 30ක් 50,000ක ණය මුදලක් ගත්තා. රුපියල් X බැගින් ගෙවන්නේ ආන්නොහොම මොකද දන්න සිද්ධාන්තය මෙන්න මේ ගෙවන වාරිකවල වර්තමාන අගය දැන් ගනු ලබන ණය මුදල වන 50,000ට සමානයි. right. तो මේකේ වර්තමාන අගය හොයමු. මාසික පොලි අනුපාතය කීයද? 100/12 කියන්නේ වාර්ෂික. ඒතර 100/1යි. n සමානයි 30යි. right. අන්න ඒක අර මේ ටියුට් පොතේ වගුවෙන් නම් ගන්න බෑ n ගේ 30. අර දුන්නා මං කොලයක් මට මතක හිටියේ කොලේ නම් 30 වෙනකල් ඇති. කෙසේ වෙතත් මම මෙතන සූත්‍රය දාලා හොයනවා. කොලේ ළඟ නැති ළමයි සූත්‍රය මෙතනින් හදලා ගන්න. CPV මේ සූත්‍රය විසි පහයි දශම 8.8යි. right. ඕනේ 1937යි මාස වාරිකයේ වටිනාකම් ලියන්න. මාස වාරිකයේ වටිනාකම 1937යි. right. ඊට පස්සේ මොකක්ද අහන සෙල්ලම? අන්න අලුත් දෙයක්.
පළමු මාසය අවසානයේ ඒ කියන්නේ මාස 12ක් අපි ඉන්ස්ටෝල්මන්ට් පේ කරාට පස්සේ වාරික 12ක් ගෙවුවට පස්සේ පළමු මාසයේ අවසානයේ ණය ශේෂය කීයද කියලා අහනවා. ණය ශේෂය අපිට පුළුවන් ඕනනම් ඕක කරන්න අර උපලේඛනයක් කියලා එකක් අපි හැදුවේ ෂෙඩියුල් එකක්. ඒ ෂෙඩියුල් එක හදනවා මාස 12කටම අම්මේ පිස්සු හැදෙනවා. මාස 12කටම හදන්න ගියොත් එහෙම ගන්න පුළුවන් උත්තරය ඕන්න. එහෙම නැතුව කොහොමද ගන්නෙ? දැන් මේ බලන්න මම කරන්නේ ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවා මාස 0.1 මෙදිනට අපේ ණය ශේෂය යන එදා වාරික ගෙවල ඉවරයි 12 වන වාරිකයක් ගෙවල ඉවරයි ණය ශේෂය අහන්නේ. දැන් 13 14 15 ඔහොම යනවා 30 වෙනකල් මේ වාරික තාම ගෙව්වේ නැහැ. ඒ වාරික ගෙවනවා නම් ගෙවන්න හිටියේ අපි 1937 ගානේ. ආන්නොම ඔහොමයි ගෙවන්න හිටියේ. වාරික ගෙවන්න හිටියේ ඔහොමයි. right? අපෙන් අහනවා මෙදින ණය මුදල කීයද කියලා. මේ වාරික ගෙව්වේ මොකටද? මෙතනින් පස්සේ වාරික ගෙව්වේ මෙන්න මෙතන ණය මුදල ගෙවා දාන්න. මේ ණය මුදල ගෙවා දාන්න තමයි මේ ඉදිරි වාරික ගෙව්වේ. හැබැයි මේ ගෙවලා තියෙන පොලියත් එක්ක. එතකොට මේ ණය මුදල කොහොමද හොයාගන්නේ එහෙනම්? මේ ණය මුදල කොහොමද හොයාගන්නේ එහෙනම්? මෙන්න මේ වාරිකවල මෙදිනට වර්තමානගේ හෙව්වනම් හරි. එතකොට තමයි ණය මුදල එන්නේ. දැන් මෙතන බලන්න. මේ ඊට ඒ ගානෙම ඉස්සෙල්ලා කොටස. මේ ණය මුදල සමාන වෙන්නේ මොකටද? මේ ණය මුදල දන්න අය කියමුකෝ. කොහොමද මේ ණය මුදල හොයාගන්නේ? මෙන්න මේ වාරිකවල මොකක් හෙව්වනම් හරිද? මෙදිනට අගේ හෙව්වනම් හරි. මේ හෙව්වේ. මේක තමයි මේ කියන්නේ. ඇයි ඒකට ඒක සමාන කරේ ඒකනේ ඔය. යම් දිනක ණය මුදල කියන්නේ එදිනින් පස්සේ ගෙවන වාරිකවල වර්තමාන අගය. මෙදිනට ණය මුදල කියන්නේ මෙදිනින් පස්සේ ගෙවන මෙන්න මේ වාරිකවල වර්තමාන අගය තමයි මේ ණය මුදල කියන්නේ. අන්න ඒ සිද්ධාන්තයම තමයි අපි අතන්ටත් ඒක ඇප්ලයි කරන්නේ. ඒ සිද්ධාන්තයම තමයි අපි මෙතනටත් ඇප්ලයි කරන්නේ. මෙන්න මේ ණය මුදල මම දන්නේ නැහැ. මේ ණය මුදල තමයි මේ ගෙවන්නේ. හැබැයි මේ ගෙවන්නේ පොලියත් එක්ක. එතකොට මේ කරන ගෙවීම් වල මෙදිනට අගේ හෙව්වම පොලි අහක් වෙනවා. අන්න එතකොට මෙදින ණය ශේෂය එනවා. right අපෙන් අහනවා පළමු වර්ෂයේ අවසානයේ 12 වන මාසයේ අවසානයේ ණය ශේෂය වන්නේ එදිනෙන් පසුව ගෙවනු ලබන වාරිකවල වර්තමාන වටිනාකමයි.
ලියාගන්නේ නම්බර් රෝම ඉලක්කම දාලා පළමු වර්ෂයේ අවසානයේ පළමු වර්ෂයේ අවසානයේ පළමු වර්ෂයේ අවසානයේ වරහන් ඇතුලේ 12 වන මාසයේ අවසානයේ ණය ශේෂය වන්නේ එදිනෙන් පසුව ගෙවනු ලබන වාරිකවල වරහන් ඇතුළේ 1937 බැගින් වාරිකවල වරහන් ඇතුළේ 1937 බැගින් වරන් වහන්න වාරිකවල වර්තමාන වටිනාකමයි වරණක් අරින්න 12 වන මාසයේ අවසානයේට වටිනාකමයි වර්තමාන වටිනාකම කිව්වා බිඳුවට අදින්නේ නැහැ 12 වන මාසයේ අවසානයේට වටිනාකම right හරි මේ මාඳින්න මේ 12 වන මාසයේ අවසානයේ ණය මුදල කියලා දාලා ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න මේ ටික ලියන්න යන්න ওই විදිහට මෙතනට එනකල් right හරි මේක මෙදිනට මෙතන මෙන්න මේක පැන්සලෙන් 1 කියලා දාගන්න 2 3 එතකොට කීයක් මෙතන 12ක් අඩුයිනේ 13 12 මේකෙන් 12ක් අඩු කරාම 18ද right ඔන්න ඔහම එන්නේ ඒක පැන්සලෙන් දාන්න උඩ එක 18 මෙතන 18 18 right මේ ටිකේ මෙදිනට අගේ හොයමු අර උඩ පැන්සලෙන් ලියුප් එකෙන් ගන්න මෙහාටම නෙමියා මෙහාටම අදින්නේ කොහොමද cumulative present value at පොලි අනුපාතයේ කීයද අර උඩ තිබුණේ 100ට 1යි n සමානයි 18යි ගන්න right n සමානයි 18යි මේ පොතේ නම් නැහැ අනිත් පොතේ නම් ඇති කමන්නේ මම මෙතන සූත්‍රය දාලා හොයන්න CPV
දැන් සමහරක් ළමයිට කැල්ලකින් ගහනවා සූත්‍රය ඔහොම ලියලා ඉන්න ඕනෙත් නෑ. ඒ தත්ත්වේ තියෙන්න ඕන. දාසයයි දශම 3යි 9යි 8යි right මෙන්න ණය ශේෂය 31763යි පළමු වර්ෂයේ ලියන යටින් පළමු වර්ෂයේ අවසානයේ ණය ශේෂය 31963යි නෑ 763යි right දැන් එහෙනම් පුළුවන් ඔයගලන්ට 48 වෙනි ගාන කරන්න. ටක් ගාලා කරන්න බෑ 48 වෙනි ගාන. මාසික පොලි අනුපාතිකයේ සිට එකක් යටතේ මිලියන 3ක ණය මුදල ලබාගත් පුද්ගලයෙකු සෑම මාසයක් අවසානයේ වර්ෂ 5ක් පුරා සමාන මාස වලින් ගෙවීමට එකඟ වේ. වර්ෂ 5ක් පුරා කියන්නේ මාස වාරික 60ක් පුරා. මාස වාරිකයක වටිනාකම කීයද? right. ගාන පටන් ගන්න කී කොහමද? මාස වාරිකයක් පටන් ගන්න. මාස වාරිකයක් රුපියල් x බැගින් යයි සිතමු. මාස වාරිකය රුපියල් x බැගින් යයි සිතමු. එවිට මෙම වාරිකවල ලියන්න. මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් මිලියන 3ට සමාන වේ. රුපියල් මිලියන 3ට සමාන වේ. right. දැන් අඳින් මාස මාස 60යි අවුරුදු 5යි කියන්නේ.
රුපියල් මිලියන 3යි. ණය මුදල ආන්න ඔහොම. X බැගින් ගෙවනවා. ඉස්සෙල්ලා අහනවා මේ වාරිකයක වටිනාකම. මේ වර්තමාන අගය මේකට සමානයි. මේ ණය මුදල කියන්නේ මේ ඉදිරි ගෙවන වාරිකවල වර්තමාන අගය. මේ වාරිකවල වර්තමාන අගය හොයමු. ඒක ලක්ෂ මිලියන 3ට සමාන ගන්න පුළුවන්. right හොයන්න. cumulative present value at මාසික පොලි අනුපාතයේ 100ට 1යි 1%. n සමානයි 60යි. පොතෙන් බලන්න බෑ. පොතෙන් බලන්න බෑ. හොයන්න මේ පැත්තේ. හතලිස් 4.955. ඔන්නේ වාරිකවල මෙදිනට අගය. ඒ කියන්නේ ණය මුදල. මෙදිනට ණය මුදල. ඉතින් ඕකට ඕක සමාන කරන්න. ණය මුදල අද දීලා තිනව හොඳ වෙලාවට. අන්න x හොයන්න පුළුවන් එතකොට. එහෙනම් 44.955x සමානයි මිලියන 3යි. හැටහයදා 733යි. right යටින් ලියන්න. right යටින් ලියන මාස වාරිකයක වටිනාකම 66733යි.
දෙවෙනි ප්‍රශ්නය ඒකේ ඒ ගානේ 48 වන ගානේ ආයන්. දෙවන වර්ෂයේ අවසානයේ ණය ශේෂය කීයද? අන්න ඉස්සෙල්ලා වගේම ගානක්. දෙවන වර්ෂයේ අවසානයේ ණය ශේෂය කීයද? පොඩ අඳිමු. දෙවන වර්ෂයේ අවසානයේ කියන්නේ මාස 24ක් අවසානයේ. ඇයි මාස වලින් යන්නේ වැඩි? 24ක් මෙන්න මෙතන ණය ශේෂය අහන්නේ. ණය ශේෂය ප්‍රශ්නාර්ථ ලකුණ. ඕක කොහොමම ගෙවන්න හිටියේ 60ක් වෙනකල්. හැබැයි ගෙවන ගණන් අපි දන්නවා. ගෙවන කීය ගානද ගෙවන්න හිටියේ කියලා. උඩ කොටසින් හොයාගත්ත. අඳින්. ගෙවන්න හිටියේ 66733 ගානේ. ආන්නෝ. tie ගෙවන්න හිටියේ මේ ණය මුදලයි පොලියයි. එහෙනම් මේ කරන ගෙවීම් වල මෙදිනට අගය හෙව්වනම් ඒක තමයි ණය ශේෂය. ඒ මෙදිනට අගය වෙනකොට පොලිය අහක් වෙලා නෙන්නේ. පොලිය අහක් වෙලා නෙන්නේ. එහෙනම් මෙදිනට අගය හොයන්න. ආන්නෝ. කොහොමද එතකොට මෙතන පැන්සලෙන් බිඳුව 1 2 ඔහොම දාගෙන ගියොතින් right 24කට වඩා අඩුයි 24ක් අඩු වුණොත් 30න් 24ක් අඩු වුණා 60න් 24ක් අඩු වුණා 60න් 24 36යි මෙතන right කොහොම හොයන්නේ මෙන්න ණය ශේෂය මිලියන 2ක් විතර තවත් තියෙනවා
දෙවන වසර අවසානයේ ණය ශේෂය 20,09,197යි. දෙවන වසර අවසානයේ ණය ශේෂය 20,09,197යි. අපි ඒකේ තුන්වෙනි කොටස කරන්නයි යන්නේ. ඔන්න දැන් දෙවන වසර අවසානට අපි ඇවිල්ලා ඉන්නවා. ඒ දක්වා අපි ගෙවගෙන ආව ගානට right දෙවන වසර අවසානයේ 20,09,197යි. right දැන් මට කියන්නේ ඊගව කොටස කියවලා තුන්වෙනි කොටස. මොකද කියන්නේ? දෙවන වසර අවසානයේ සිට කියන්නේ තුන්වන වර්ෂයේ ආරම්භයේදී තුන්වන වර්ෂයේ සිට මාසික පොලි අනුපාතය 1.2ක් වුණේ නම් නව මාස වාරිකයේ වටිනාකම කීයද? right දැන් අපි ඉන්නේ තුන්වන වසර ආරම්භයේදී වෙනත් විදිහින් කියනවා දෙවන වසර අවසානයේ තව අවුරුදු 3ක් යන්න තියෙනවා. ඉදිරි අවුරුදු 3ේදී පොලි අනුපාතය වෙනස් කරා. දැන් අහනවා නම මාස වාරිකයේ වටිනාකම් කොහොමද? ඔගොල්ලෝ කල්පනා කරන්න ඕන දැන්. මෙන්න අපි ඔරිජිනල් මාස අඳින ඔරිජිනල් එක මාස 0.12 24 25 26 ඔහොම 60 වෙනකල් යන්නයි හිටියේ. මෙන්න මෙදින ණය ශේෂය අපි දන්නවා. ණය මුදල 20,09,197යි. ණය මුදල අපි දන්නවා. ඉදිරි 25 ඉඳන් පොලි ගෙවන ඉන්ස්ටෝල්මන්ට් එක වෙනස් වෙනවා. අපි දැන් වයි ගානේ ගෙවන්න. තුන්වන වසරේ සිට මාසිකව පටන් ගන්න ඒ ගාන ඇයන්න දාලා මෙහෙම තුන්වන වසරේ සිට මාසිකව රුපියල් y බැගින් ගෙවන්නේ යයි සිතමු. රුපියල් y බැගින් ගෙවන්නේ යයි සිතමු. එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම මෙම වාරිකවල වර්තමාන වටිනාකම වරාන් ඇතුලේ දෙවන වර්ෂයේ අවසානට වටිනාකම දෙවන වර්ෂයේ අවසානට වටිනාකම වරන් වහන්න වරන් වහලා 20,09,197ක් විය යුතුය. right
දැන් මේ කාන්දි මේ ණය මුදල කියලා ලියලා තියෙන්නේ. ඔය වයි ගානේ තව දෙක තුනක් දැම්මට කමක් නැහැ. right. දැන් මේකේ මෙදිනට මේක එක පැන්සල 1 2 3 මෙතනට එනවා එතකොට කීයද 36 ආන්න ඔහම දාගන්න පැන්සලෙන් දාගන්න දැන් හොයන්න වර්තමානගේ cumulative present value at right. කිය දෙන්නේ මෙතන වගුවෙන් ගත්තාම CPV සූත්‍රයෙන් ගන්න වගුවෙන් ගන්න බෑනේ රේට් එකත් අප්සෙට් නේ 1.1.0 අන්න මේ 1.1.3 කියන්නේ දශම බිඳුවයි ඔන්න ඔහම ගන්න යා ඍණ 36 අන්න ඔහම right 28.6.4යි 28.6.4යි x right මෙන්න මේ 28.6.4යි x සමාන කරන්න මේකට
මෙන්න නව වාරිකයේ වටිනාකම. චුට්ටක් වැඩි වෙන්න ඕන මොකද පොලි අනුපාතය වෙනස් කරා වැඩි කරපු නිසා. පොලි අනුපාතය වැඩි කරපු නිසා. right. නව වාරිකයේ වටිනාකම් 49ට යන්න කලින් මට තනියම 50යි 51යි හදලා දෙන්න පොඩ්ඩක්. මම විනාඩි 3ක් විනාඩි 5ක් දෙනවා. 50යි 51යි හදලා දෙන්න බලන්න. තනියම හදන්න බලන්න ටක් ගාලා 50යි 51යි. පනහයි 51යි ගණන් දෙකම හදන්න.
රයිට්. මං කරනවා දැන්. එක් එක් කාර්තු අවසානයේ සමාන කාර්තුමේ වාරික 20කින් නැවත ගෙවිය යුතු රුපියල් මිලියන 1ක නිවාස ණයක් ගුණසේන විසින් ABC බැංකුවෙන් ලබා ගන්නා ලදී. ආරම්භයේදී පොලි අනුපාතිකයේ වාර්ෂික සිට 12ක් බැගින් වන බව එකඟ වන ලදී. රයිට්. අපෙන් අහන්නේ කාර්තුමේ වාරිකයේ වටිනාකම. රයිට්. ඒක ඉස්සලා කරලෙමු. පටන් ගන්න මෙහෙමයි. බලන්න ඒ පටන් ගන්න එක ලියලා නැද්ද කියලා ලියලා නැත්තම් ලියන්න. විභාගෙට විතරයි ලියන්නේ නැත්තේ. දැන් ලියන්න ඕන. කාර්තුමේ වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු. කාර්තුමේ වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු. එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් මිලියන 1කට සමාන වේ. දාන්න. කාර්තු 20ක් කියන්නේ අවුරුදු 4ක්ද 5ක් නේ. කොහොම දාන්න. මෙන්න ණය මුදල. මේ මුකුත් අඳින්න නැතුව විභාගෙදි කරාට කමක් නැහැ. හිතේ ඔක්කොම තියාගෙන. දැන් ඇඳලා කරනවා. right x වැඩි කිරීම cumulative present value at කාර්තුමේ පොලි වටිනාකම කීයද? 12 නෙමෙයි. ඒ 12 4ෙන් බෙදන්න ඕන. 3යි. n සමානයි 20යි. පොතේ අර කොලේ තියෙනවා. එහෙම නැත්නම් මම මෙතන හදනවා. CPV දා 4.877යි. ඔන්න ඒ ගෙවන වාරිකවල දැන් අගය බිඳුව වර්ෂයට අගය ඕක සමානයි දැන් ගන්න ණය මුදලට. ලියන්න මේක සමානයි මිලියන 1ට.
කාර්තුමය වාරිකයක වටිනාකම හොයන්. හැට හද්දාස් 218යි. ලියන්. හැට හද්දාස් 218යි. කාර්තුමය වාරිකයක වටිනාකම. right. දෙවිනි කොටස ඒකේ රෝමිලකන් 2. ඒ රෝමිලකන් 2ට කලින් උඩ තියෙන පේල් දෙක කියවන්න ඕන. තුන්වන වර්ෂයේ ආරම්භයේදී කියන්නේ කාර්තු 8 වන වසර අවසානයේ කාර්තු 8ක් ගියාට පස්සේ තුන්වන වර්ෂයේ ආරම්භයේදී දෙවන වර්ෂයේ අවසානයේ කියන එකනේ කාර්තු 8ක් ගියාට පස්සේ බැංකුව විසින් ගෙවීමට ඇති ණය ශේෂය 6,69,000ක් බව ආසන්න දහසට ප්‍රකාශනයක් එවා ඇත. එම බැංකු ප්‍රකාශනයේ නිවැරදි බව තහවුරු කරන්න. right. ඒ කියන්නේ දෙවන වසර අවසානයේ ණය ශේෂය අපෙන් අහන්නේ. ණය ශේෂය අපෙන් අහන්නේ. right. කියන්නේ 8 වන කාර්තු අවසානයේ මෙන්න කාර්තු 0.1 අන්න මේ ණය ශේෂය දෙවන වර්ෂයේ අවසානයේ තුන්වන වර්ෂයේ ආරම්භයේ මෙන්න මෙහෙම තමයි අපි මේක ගෙවන්න හිටියේ කාර්තු 20කින්. කීය ගානේද? අපි හෙව්වා ඉස්සෙල්ලා 67218 ගානේ. right. එහෙනම් මෙන්න මේ ගෙවන වාරිකවල මෙදිනට අගේ හෙව්වනම් හරි. ඒක තමයි ණය ශේෂය. පොලි අහක් වෙලා නැන්නේ. ලියන්න මෙහෙම දෙවන වසර අවසානයේ ඒ රෝමිලක්ම දාලා ලියන්න. දෙවන වසර අවසානයේ ණය ශේෂය වනුයේ ඉන් පසු ගෙවන වාරිකවල වරහන් ඇතුලේ 67218 බැගින් වරන් වහලා වර්තමාන අගයයි අයිමත් වරණක් අරින්න දෙවන වසර අවසානයේට අගයයි දැන් අඳින්න මේක
මේ ණය ශේෂය කියලා ලියලා තියෙන්නේ. මෙන්න මෙදිනට අගේ මේක හොයන්න. පොලි අනුපාතය ඒක කැල්කියුලේට් කරන්න ගත්ත පොලි අනුපාතය මොකක්ද 4/3යි නේ 4ෙන් බෙදුවම 3යි n සමානයි බලන්න n සමාන දැන් මෙතන 1 පැන්සලෙන් 2 3 ආන්න ඔහොම ගියාම අතනට එන්නේ කීයද 8ක් අඩුයි 12 මෙතන බිඳුව n සමානයි 12 පොතෙන් බලන්න පුළුවන් සිර 3ේදී 9.954යි ලියන්න යටින් තුන්වන වසර ආරම්භයේ ණය ශේෂය තුන්වන වසර ආරම්භයේ වරහන් ඇතුලේ දෙවන වසර අවසානයේ right දැන් 51 වෙනි ගාන කරන්න. පොඩකින් දැන් ඒගොල්ලෝ අහන්නේ බැංකුව කියපු කතාව ඇත්තද කියලා. මේක ආසන්න 18 ගත්තම යටින් ලියන්න ආසන්න 18 6,69,000යි. මේක 18 වැටලුවම මොන 18 කිට්ටු මේ 88 වැඩක් නැහැනේ. මෙතන 800 ගානක් වුණා නම් මෙතනට ඒක එකතු කරන්න තිබුණා. right 500ට වඩා වැඩි නම් මෙතන එකතු වෙනවා. මේක තමයි උත්තරය. ආසන 18 මේක. බැංකු ප්‍රකාශනය සත්‍ය වේ. right ඒකේ 51 වෙනි ගාන බලන්න මේ ගානත් එක්කම සම්බන්ධයි. තනියම කරන්න 51 වෙනි ගාන බලන්න.
තුන්වන වර්ෂයේ ආරම්භයේ සිට බලපෑවෙන පරිදි පොලි අනුපාතිකයේ සංශෝධනය වන බවත් ඒ අනුව කාර්තුමීය වාරිකයේ වටිනාකම 71290ක් වන බවත් හරි කියව ගන්න. අන්න වාරිකයේ දීලා තියෙනවා. හැත්තෙක්දාස් 290ක් වන බවත් බැංකුව දැනුම් දී ඇත. අපෙන් අහනවා පොලි අනුපාතිකය. හරි දැන් ගෙවන වාරික 71290 ගන්න ගෙවන්නේ. අපි අයිමත් අඳිමුද මෙතනින් පස්සේ සීන් එක. right මෙන්න කාර්තු 1.18 මෙන්න ණය ශේෂය දාගන්න අරක ණය ශේෂය කියලා හොමින් මම කරාට පස්සේ කරන්නේ 6,69,000යි 9 10 11 ඕක යනවා 20 දක්වා කීය ගානේද ඒක අපිට දීලා තියෙනවා කීය ගානේද 2000 ගානේ 71290 ගානේ අන්නෝම අන්න ඔහම දාගන්න අද ණය ශේෂයක් දන්නවා ඒක ගෙවලා දාන වාරිකයේ වටිනාකමක් දාන්නවා එහෙනම් දැන් පොලි අනුපාතය තමයි අපිට හොයන්න ඕනේ ඕක ඇඳ ගන්න right මෙන්න මේකේ මෙදිනට ආගේ හොයන්න කොහොමද පැන්සලෙන් දාගත්තද 1 2 3 මෙතන 12 මෙතන බිඳුව right ලියන cumulative present value at අන්න රේට් එක දන්නේ නැහැ n සමානයි 12යි n සමානයි 12යි වගුවෙන් ගත්ත අගය අපි p කියලා ගමු right කරන්න මෙතන අපි p කියලා ගමු 71290යි p අර වගුවෙන් උකහා ගත්ත අගය n ගේ 12ක් කෙලින් මේක සමානයි 6,69,000ට p හොයන්න
9.38යි. ඔය ආවේ පී ගියා. දැන් වගුවෙන් බලන්න ඕන. දැන් වගුවෙන් බලන්න ඕන. බලන්න. එන් ගියාගේ 12ක් එලින්. 9.38. තියෙනවා 104යි. ලියන්න මෙහෙම. වගුවට අනුව n සමානයි 112 දී 104 වේ. 104 වේ. right. යටින් නව කාර්තුමය පොලි අනුපාතය සියයට 4යි. right. මම මේ කියන ගාන ටක් ගාලා ලියා ගන්න ඊගාව සෙෂන් එකේ කරන් එන්න. හතලිස් 9 වෙනි ගාන 52 53 එහෙම හදන් එන්න බලන්න. මං කියන ගාන ලියා ගන්න. ලියන්න. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ ඇති වී ඇති තත්ත්වය පදනම් කරගෙන ආයතනවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා සියයට 4ක පොලියක් යටතේ ණය ලබා දීමට සෑම බැංකුවකටම උපදෙස් ලබා දී ඇත. උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ABC සමාගම විසින් මිලියන 3ක ණය මුදලක් ඉල්ලා ඇති අතර
ඉල්ලා ඇති ණය මුදලක් කමන්න ඉල්ලා ඇති අතර මෙහිදී මහ බැංකුවේ නියෝගවලට අනුව පළමු මාස වාරිකයේ ගෙවනු ලබන්නේ පළමු මාස වාරිකයේ ගෙවනු ලබන්නේ හයවන මාසයේ අවසානයේදීය. එතෙන් සිට මාස වාරික 24ක් තුලදී ණය මුදල හා පොලිය සමාන මාස වාරික වලින් ගෙවා දැමිය යුතුය. මාස වාරිකයක වටිනාකම ගණනය කරන්න. මාස වාරිකයක වටිනාකම ගණනය කරන්න. අනිත් සෙෂන් එකේදී ඕකයි අනිත් ගණන් ටිකයි හදන් එන්න. මාස වාරිකේ වටිනාකම ගණනය කරන්න. රයිට් ඕකේ.